समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्गमोक्कदं धम्मस्सवनकालो अयं बदन्ता धम्मस्सवनकालो अयं बदन्ता धम्मस्सवनकालो अयं बदन्ता नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस्स කාරුණික ශ්‍රද්ධාකාමී පින්වතුනි, අපේ පින්වත් පිරිස බුද්ධ පුතුන් මුහුණු පොත සමග එකතු වෙලා මේ වෙලාවේ සූදානම් වෙන්නේ තථාගත ලෞතුරු බුදුරජාණන් වහන්සේ දේශනා කරපු උතුම් දහම් කරුණක් ඉගෙන ගන්න. අද මේ ධර්මානුශාසනාව සිද්ධ කරලා දෙන්නට කියලා මීට මාස දෙකකට වඩා වැඩි කාලයකදී ඔස්ට්‍රේලියාවේ ජීවත් වෙන චමිල් ගුණසේකර මහත්මයා කතා කරලා ඉල්ලීමක් කරා. ඒ තමන්ගේ ආදරණීය පියාණන් වහන්සේට පින්පෙත් අනුමෝදන් කිරීම සඳහා එතුමා වෙනුවෙන් 3 මාසේ පූර්ණවීම නිමිත්තෙන් කරන ධර්මානුශාසනාව සිද්ධ කරලා දෙන්නට කියලා. ඉක්බිතිව ලංකාවෙත් එවැනි කටයුතු සිද්ධ කරන්නට සූදානමින් හිටියා. නමුත් ඒ සියලු පින් කටයුතු බොහෝම සරලව සිද්ධ කරන්නට සිද්ධ වෙලා තිබෙනවා මේ වසංගතය නිසා. ඒ නිසා ආදරණීය අම්මා ප්‍රමුඛ වෙලා සියලු දුවදරුවොත් එක්ක මේ ධර්ම දානමය පින්කමත් ආරණිකේතන භික්ෂු පුහුණු මධ්‍යස්ථානයේ වැඩ සිටින ස්වාමින් වහන්සේලාට විශේෂයෙන්ම උදේ දවල් දානමාන සඳහා අවශ්‍ය කරන සියලුම ප්‍රත්‍යපහසුකනුත් සපයලා ඒ උතුම් පූජාවනුත් සිද්ධ කරන්නට යෙදුණා. වේරහැර ගංගාරාම පාරේ පදිංචි අංක 15 නිවසේ ජීවත් වෙච්ච ගමගේ දොන් විජය ගුණසේකර ආදරණීය පියාණන් වහන්සේ අභාවයට පත් වෙලා තෙමසක් සම්පූර්ණ වීම නිමිත්තෙන් තමයි මෙම ධර්මානුශාසනාව සිද්ධ කරන්නේ. මූලික අරමුණ එතුමාට මේ සසර ගමනින් නිදහස්ව උතුම් නිවන අවබෝධ වේවා කියන උදාර අරමුණ පරමාර්ථය තමයි තිබෙන්නේ. ආදරණීය බිරිඳ වන විනීතා ගුණසේකර මාතාවත් ශ්‍රීමාල් ගුණසේකර, චමිල් ගුණසේකර, දිලිනි ඒ දරුවෝ 3 දෙනා, ඒ වගේම දුමාල් මහත්මාණන් ඒ බෑණනුවන්, බුද්ධිනි පවුලට එකතු වෙච්ච දියණිය ලේලිය, ඒ වගේම තවත් හිරුෂි, සංජනී සහ අමේලියා ඒ මිනිබිරියන් ඒ සියලු දෙනා සහ ඥාති හිත මිත්‍රාදීන් එකතු වෙලා තමයි මේ උතුම් පින්කම මේ විදියට සිද්ධ කරන්නේ. ඉතින් ආදරණීය පියාණන් වහන්සේගේ අභාවය සිද්ධ වුණත් චමිල් මහත්මයාට නම් මා විශ්වාස කරනවා ඒ අවස්ථාවන්ට සහභාගී වන්නට ලංකාවට යන්න අවකාශයක් ලැබුණේ නැහැ. මොකද හේතුව මේ වසංගත තත්ත්වය නිසා ඒ රටවල් වල පවතින නීති රීති එක්ක එකඟ වෙන්නට ඕන. ඒ වුණත් ආදරණීය පියාණන් වහන්සේ වෙනුවෙන් එතුමන් අනික් සොහොයුරා සහ සොහොයුරිය ආදරණීය අම්මා එක්ක පවුලට එකතු වෙච්ච ඒ දියණිවරු ඒ පුතුණුවන් ඒ සියලු දෙනාම කරන්ට ඕන හැම යුතුයකමක්ම ඉෂ්ට සිද්ධ කරලා මේ විදියට එතුමාගේ අභාවය සිද්ධ වුණාට පස්සේ එතුමා වෙනුවෙන් අද දානමය පින්කම් වගේම උතුම් ධර්ම දානමය පින්කමකුත් සිද්ධ කරලා එතුමට ඒ පින් අනුමෝදන් කිරීමේ අරමුණ තමයි තිබෙන්නේ. උතුම්
නිවන අවබෝධ වේවා මේ සසර ගමනින් නිදහස් වෙන්නට එතුමට මේ පින කුසලය උපනිශ්‍රය ධර්මයක් වේවා කියන උදාර ප්‍රාර්ථනාව ඇතුව අද තුන් මාසේ පින්කම විදියට මේ ධර්මානුශාසනාව සිද්ධ කරනවා. ඔබ හැම කෙනෙක්මත් ඊටාම හොඳින් මේ ධර්මානුශාසනාවත් ශ්‍රවණය කරලා ඔබගේ ධර්මාවබෝධය දියුණු කරගෙන ඔබගේ ආධ්‍යාත්මික ජීවිතය තව තවත් සාරවත් කරගන්නට ඒ වගේම ඔබගේ මෙලොව ජීවිතයත් වඩා ඵලදායී ලෙස ගොඩනගා ගන්නට උතුම් නිවන අවබෝධ කරගන්නට දරන ඒ පුහුණුවට උපනිශ්‍රය ධර්මයක් බවට මේ දේශනාවෙන් ලැබෙන අවබෝධයත් ඔබ යොමු කරගන්නට ඕනේ. එහෙම සිතුවිලි ඇති කරගෙන උතුම් නිවන අවබෝධ කරගන්නට දුකින් නිදහස් වෙන්නට මට ප්‍රඥාව දියුණු වේවා කියන උදාර සිත ඇති කරගෙන තමයි මේ සද්ධර්ම දේශනාව ඔබ ශ්‍රවණය කරන්නට ඕනේ. මං අදත් බුද්ධ නීති සංග්‍රහය කියන රේරුකාණේ චන්දවිමල මහා සාමීන්ද්‍රයාණන් වහන්සේ රචනා කරපු ඊටාම වටින උතුම් ධර්ම ග්‍රන්ථයේ එන ගාථා කීපයක් ඇසුරු කරගෙන ධර්ම කරුණු කීපයක් ඔබ සමග සාකච්ඡා කරනවා. ඔබ හැම කෙනෙක්ම හොඳින් මේ කරුණු ධාරණය කරගන්නට. උට්ඨානතෝ අනලසෝ ආපදාසු නවේදති අචිද්ද වුත්ති මේ ධාවි තාදිසෝ ලබතේ යසං සංඝාහකෝ මිත්තකරෝ වදඤ්ඤූ වීත මච්චරෝ නේතා විනේතා අනුනේතා තාදිසෝ ලබතේ යසං දානංච පෙය්‍ය වජ්ජංච අත්තචර්යාච යා ඉද සමානත්තතාච්ච ධම්මේසු තත්ත තත්ත යතරහං ඒතේ කෝ සංඝහා ලෝකේ රතස්සානිච යා යතෝ. තාම වටින ගාථා ධර්ම කීපයක් තමයි මේ ඔබට සඳහන් කළේ තථාගත බුද්ධ දේශනාවේ අන්තර්ගත වෙන. මෙහි අපිට පෙන්වලා දෙන්නේ මොනවද? අපි මේ ලෝකය තුල ජීවත් වෙනකොට අපට උතුම් යසසක් ඇතිව ඊයේත් අපි සාකච්ඡා කළ කරුණු කීපයක් යසස නැත්තම් අනෙක් අය අපත් එක්ක කටයුතු කරන්නට කැමති වෙන අප වටා එකතු වෙන අපගේ කීර්තිය පැතිරෙන කීර්තිමත් බව පැතිරෙන හේතු නැත්තම් ඒ ප්‍රතිපත්ති අප තුළ සම්පාදනය කරගන්න ආකාරය තවත් එවැනි ප්‍රතිපදාවන් කීපයක් තමයි අදත් මේ ඔබ සමග සාකච්ඡා කරන්නේ. ඒ සඳහන් වෙනවා වීර්යවත් වූද අනලස වූද විපතෙහි කම්පා නොවන්නා වූද නොකඩ කොට වැඩ කරන්නා වූද ස්ථානෝචිත ප්‍රඥාවැත්තා වූ තැනැත්තාද කීර්තිය ලබන්නේය. බලන්ට ලස්සන කරුණු කීපයක් අවධාරණය කරනවා මේ ගාථා ධර්මයේ. උත්ථානතෝ ඒකුවේ නිතරම උත්සාහවන්තව ඉඳීම. දැන් ඔබට හිතෙනවා ඇති දේශනාවල නිතරම කියනවනේ උත්සාහය ගැන. හැම මාතෘකාවකම පාහේ උත්සාහය ගැන තියෙනවනේ බුදුදහමේ. ඔව්. හේතුව බුදුදහමේ ලෞකික ඵලයක්වත් ලෝකෝත්තර ඵලයක්වත් තව කෙනෙකු නිසා අපිට ලැබෙනවා කියලා පිළිගන්නේ නැහැනේ. පිළිගන්නේ නැහැ. තව කෙනෙකුගේ මඟ පෙන්වීම අපිට ලබා ගන්නට පුළුවන් වෙයි. ලෞකික දියුණුවට සහ ලෝකෝත්තර උතුම් ඵල ලබා ගන්නට. ඒ උපකාරය ඕන. ඒ තව කෙනෙක් නිසා අපිට ඒ අරමුණු සපුර ගන්නට ලැබෙන්නේ නැහැ තථාගත ධර්මයේ. තථාගත ධර්මයේ අවධාරණය කරන්නේ කුමක්ද? අප උත්සාහයෙන්ම වීර්යයෙන්ම අප්‍රමාදීවම අපගේ ආධ්‍යාත්මික ලෞකික අරමුණු සඳහා අප කැපවීමක් කළ යුතුයි. ඒක දැන් අනිත් ආගම් අදහන ඇත්තෝ මේ දේශනාව ශ්‍රවණය කරනවා. අපේ ඉස්ලාමීය බැතිමතු
හින්දු බැතිමතුන් කතෝලික බැතිමතුන් මේ දේශනා ශ්‍රවණය කරනවා. දැන් ඒ ආගමුත් ඉගෙනගෙන තියෙන අයට බුදුදහමේ මේ උගන්වන මේ කරුණවල යම් විශේෂත්වයක් අනිවාර්යයෙන්ම පේන්න ඕන. මොකද හේතුව බුදුදහම කොයි වෙලාවකවත් තමන්ගේ සාර්ථකත්වයේ වගකීම හෝ අසාර්ථකත්වයේ වගකීම බාහිර පාර්ශවයකට පැවරීමක් කරන්නේ නැහැ. සාර්ථක වීම වේවා අසාර්ථක වීම වේවා එය තමන්ගේ කැපවීම මත තමන්ගේ උත්සාහය වීර්ය මත තමන්ගේ නැනනුවන මත තමන්ට උදා කරගන්නට ලැබෙන දේවල් ලෙස තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙන්නේ. ඒ හින්දායි මේ ගාථා ධර්මයේ අවධාරණයක් කරන්නේ වීර්යවන්ත වීම. ඔබට මේ ලෝකේ කීර්තිමත් කෙනෙක් වෙන්න ඕන නම් ඔබට මේ ලෝකේ අන් අය කැමති කෙනෙක් වෙන්න ඕන නම් ඔබ වීර්යවන්ත වෙන්න ඕන. වීර්යවන්ත කෙනාට මේ ලෝකේ හැමෝම කැමති වෙනවා. බුදුහාමුදුරුවෝ. දැන් බලන්න අර බුදුරජාණන් වහන්සේ පිරිනුවම් පාන්ට ආසන්න වෙච්ච වෙලාවේ බොහෝ ස්වාමීන් වහන්සේලා හඬා වැළපෙනවා උන්වහන්සේගේ ඒ පිරිනුවම් මංචකයේ ආසන්නට වෙලා. එක ස්වාමීන් වහන්සේ කෙනෙක් ඒ වෙලාවෙත් භාග්‍යවතුන් වහන්සේ වදාළ විදියටම භාවනාවක නියැලමින් භාවනා පුහුණුවක ඉන්නවා. මේක දැක්ක හාමුදුරුවරුන්ට හිතෙනවා හරි පුදුම වැඩක්නේ. තමන්ගේ ශාස්තෘවරයා පිරිනුවම් පාන්ට හදද්දි මේ හාමුදුරුවෝ භාවනා කරනවා. ගිහිල්ලා බුදුරජාණන් වහන්සේට කිව්වා බලන්න ස්වාමීනි අපිට දරාගන්ට නොහැකිව සිටිනවා ඔබ වහන්සේගේ පරිනිර්වාණය. මිනිස්යෝ දෙවියෝ ගිහියෝ පැවිද්දෝ කවුරුත් කම්පාවට පත් වෙලා එක හාමුදුරු කෙනෙක් අසුවල් භික්ෂුව අර ගහමුලට වෙලා භාවනා කරනවා. ඔබ හිතන්නේ භාග්‍යවතුන් වහන්සේ අගය කරන්නේ කවුද? අර අඬන වැළපෙන සහ ඒ දුක කිය ඉන්න අයද? නෑ. උන්වහන්සේ අගය කරනවා ඒ ස්වාමින් වහන්සේව. ඔහු වීරවන්තයි. ඔහු මම කියපු විදියට වැඩ කරන කෙනෙක්. මං අපේක්ෂා කරන විදියට මං මගේ ශ්‍රාවකයෙකුගෙන් බලාපොරොත්තු වෙන විදියට පුහුණු වෙන කෙනෙක්. ඒකේ උන්වහන්සේගේ වීරිය දැකලා භාග්‍යවතුන් වහන්සේ ඒ ප්‍රශංසා කළා කැමැත්තෙන්. අගය කළා. එතකොට භාග්‍යවතුන් වහන්සේත් අගය කරන්නේ උත්සාහවන්ත කෙනා. උත්සාහවන්ත කෙනා ගැන භාග්‍යවතුන් වහන්සේගේ මුවිනුත් ඔහුගේ ඒ උත්සාහවන්තයාගේ තියෙන වටිනකම ගැන ප්‍රශංසාත්මක කොටෙකුත් දේශනා තියෙනවා. එහෙනම් ඔබත් මමත් උත්සාහය කියන වීරිය කියන උතුම් ධර්මය නම් අප තුළ ප්‍රගුණ කරගත යුතුමයි. අපිට අනිත් අය කැමති වේවා අපේ කීර්තිය පැතිරේවා වගේ ප්‍රාර්ථනා කර ඉන්නේ නැතුව අපි උත්සාහයෙන් ඊළඟට අනලසෝ කම්මැලි නැතුව ඒ දෙක එකටනේ යන්නේ. උත්සාහයෙන් කම්මැලි නැතුව කටයුතු කරමු. එතකොට ඒ උත්සාහය අනලස් බව තියෙනකොට ඒක අපිට අඛණ්ඩව පේනවා නම් එවැනි අය අනේකාට ප්‍රිය වෙනවා. අනේකා අතර එයාගේ අගය ගැන සාකච්ඡා කරන්න පටන් ගන්නවා. එයාගේ තියෙන උසස් බව ගැන සාකච්ඡා කරන්න පටන් ගන්නවා. කැමති වෙනවා. ගෙදරක උනත් බලන්න වීරවන්තව කටයුතු අනලස්ව කටයුතු කරන දරුවෙකුට දෙමව්පියෝ කැමති ප්‍රශංසා කරනවා. එයා ගැන කතා වෙනවා. පවුලක ඉඳලා තව පවුලකට එකතු වෙච්ච දුවෙක්ට පුතෙකුට ලේලි කෙනෙක් විදියට බෑන කෙනෙක් විදියට එකතු වෙච්ච කෙනෙකුට ඒ තමන්
අලුතින් ජීවත් වෙන්න ගිය ගෙදරත් උත්සාහවන්ත නම් වීර්යවන්ත නම් ඒ අලුතින් හම්බ වෙච්ච දෙමව්පියන්ගෙත් අලුතින් හම්බ වෙච්ච නෑදෑයින්ගෙත් ප්‍රශංසාවට අගය කිරීමට අනිවාර්යයෙන්ම ලක් වෙනවා. එහෙම අගය කරන්නේ නැත්නම් ඒ කුහකකමට සාමාන්‍යයෙන් අගය කරනවා. එවැනි උත්සාහයක් තියෙන කෙනාගේ කීර්තිය පැතිරෙනවා. අටුම ගෙදර අය අගය කරේ නැතත් දක්කින අය අසල්වාසීන් නෑදෑයෝ ඒගොල්ලෝ කතා කරන්න ගන්නවා ඔබ ගැන. ඔබගේ කීර්තිය පැතිරෙනවා. ඒ ගෙදරට ආපු දියණිය ලේලිය ඒ ගෙදර දුව විවාහ කරගත්තු බෑනනුවන් උත්සාහවන්ත කෙනෙක් වීර්යවන්ත කෙනෙක් කියලා. අනලස් අලස නෑ වැස්ස කියලා බලන්නේ දරුවන්ගේ කටයුතු කරනවා. ගෙදර කටයුතු කරනවා. රැකිරක්ෂා කටයුතු කරනවා. දියුණු වෙන්න උත්සාහ කරනවා. අලස නෑ. හරිම උත්සාහවන්තයි. ඔකට ටිකක් ඊර්ෂ්‍යා කරන අයත් හැදෙයි ඔය අතරතුරේ. ඒක ගැන වද වෙන්න එපා. මුලින් ඊර්ෂ්‍යාවෙන් ඇති වෙන අය ගැටිලා පස්සේදී තේරුණාම අපි අතාරින්නේ නැහැ කියලා ඒගොල්ලෝ ආයෙත් අපිත් එක්කම යාළු වෙනවා. ඒක තමයි ලෝක ස්වභාවය. මුලින් ගැටිලා, තලලා, පාගලා, වට්ටන්න යම් උත්සාහයන් එන්න පුළුවන්. නමුත් මතක තියාගන්න. ඔබ අඛණ්ඩව ඔබගේ උත්සාහවන්තකම පවත්වාගෙන යනවා නම් ඔබගේ වීර්යවන්තකම අඛණ්ඩව ඔබ පවත්වාගෙන යනවා නම් ඔබගේ අනලස් බව ඔබ අඛණ්ඩව පවත්වාගෙන යනවා නම් අන්න එතෙන්දී අර ගැටිච්ච අයත් අර ඔබට එරෙහි වෙච්ච අයත් ඔබ වෙනුවෙන් සාක්ෂි දරන්න පටන් ගන්නවා. ඔබ වෙනුවෙන් පෙනී හිටින්න පටන් ගන්නවා. ඒ හින්දා ඔබට අනිත් අය අතර කීර්තිය, කැමැත්ත, ප්‍රශංසාව, අගය ලැබේවා කියලා බලාපොරොත්තු වෙවි ඉන්න එපා. ප්‍රාර්ථනා කර ඉන්න එපා. ඔබ උත්සාහයෙන් අද දවසේ කරන්න තියෙන වැඩ ටික කරන්න. ඒවට කම්මැලි නැති වෙන්න. වීරයවන්ත වෙන්න මේ වෙලාවේ කරන්න තියෙන වැඩේට. ඒ ටික අකණ්ඩව කරනකොට මතක තියාගන්න. ඔබ හෙව්වේ නැතත් ඔබට ලැබිය යුතු තැන සහ දේවල් ලැබෙයි. ඒක අනිවාර්යයි. නිවන් මගත් එහෙමයි. උතුම් ධර්ම පුහුණුවේදී ඔබ උත්සාහවන්ත නම්, මා උත්සාහවන්ත නම්, කම්මැලි නැත්නම්, අනලස් නම් මතක තියාගන්න. ලෝකෙම අපිට මුලින් එරෙහි වුණත් පසු අගය කරනවා. බලන්න භාග්‍යවතුන් වහන්සේ උත්සාහයෙන් අනලස්ව උතුම් නිවනම අවබෝධ කරගන්නට වීරිය කරද්දී අපේ ධර්ම ත්‍රිපිටක සාහිත්‍යයේ තියෙන මාරයා දසබිම්බරක් මාරසේනාව සමග කොච්චර කරදර කරාද ඒ උත්සාහයට, ඒ වීරියට. හැබැයි උන්වහන්සේ අරමුණ කරා ගියාට පස්සේ දෙවි බඹුන් සහිත මුළු ලෝකයාම උන්වහන්සේට ගරු කරනවා. පිරිනුවම් පාලා අවුරුදු 2500ක් ගත වෙලා අදටත් ගරු කරනවා. අදත් අගය කරනවා. අදටත් ඒ භාග්‍යවතුන් වහන්සේගේ උතුම් වීරියය ගැන අපි සාකච්ඡා කරනවා. අගය කරනවා. ඒ කීර්ති ഘോഷාව තාමත් පැතිරෙනවා. ඒක තමයි ලෝක ස්වභාවය. මුලින් කවුරුත් උත්සාහවන්තයින්ට, වීර්යවන්තයින්ට, අප්‍රමාදීව කටයුතු කරන අයට, අරමුණකට නොසැලී කම්මැලි නැතුව ගමනක් යන අයට ප්‍රශංසාම කරන්නේ. ගල් මුල් ටිකක් ගහලා බලනවා. නින්දා අපහාස ටිකක් කරලා බලනවා. අපවාද උපවාද ටිකක් නගලා බලනවා. හිත රිද්දලා බලනවා. විවිධ ආකාරයේ පීඩාවන් ඇති කරනවා. ඒත් අපි අපේ ගමන යනවනම් ඒ පීඩා කරපු පිරිස්ම පසුව තේරුම් ගන්න දවසක් එනවා. ඒ නිසා ඔබ අනිකාගෙන් මුකුත් බලාපොරොත්තු වෙන්න එපා. අගය,
ප්‍රශංසා කීර්තිය බලාපොරොත්තු වෙන්න එපා. ඒත් ඔබ උත්සාහවන්ත නම් ඔබ අඛණ්ඩව අනලස්ව කටයුතු කරනවා නම් භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා ඔබගේ කීර්තිය වැඩෙනවා කියලා. ඔබගේ යසස වැඩෙනවා කියලා. ඊළඟට භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා විපතෙහි කම්පා නොවන්නා වූද බලන්න. ඔය උත්සාහයක යනකොට වීර්යයක යනකොට ඊළඟට එන්න පුළුවන් දේවල් මොනවද? අපේක්ෂා භංගත්වයට පත්වෙන අවස්ථා එන්න පුළුවන්. විපත්තිදායක අවස්ථා එන්න පුළුවන්. කරදර එන්න පුළුවන්. ලෙඩ හැදෙන්න පුළුවන්. ප්‍රියය අහිමි වෙන්න පුළුවන්. ධන ධාන්‍ය හම්බ වෙන්නේ නැති තත්ත්වයක් උදා වෙන්න පුළුවන්. තාම අමාරු කාල ජීවිතයට උදා වෙන්න පුළුවන්. එවැනි තත්ත්වයන් එන්න පුළුවන්. දැන් ඒ හැම එකක් ගැනම කල්පනා කරන්න ඕන මොකක්ද මේ හැම විපතක්ම මගේ වීර්යය, මගේ උත්සාහය, මගේ අරමුණ කරා මම යන ගමන මම අවංකව යන ගමනක්ද කියලා පරීක්ෂා කරන අවස්ථාවන්. මානම් කල්පනා කරන්නේ එයමයි. මගේ අධ්‍යාපනික අරමුණු කරා තාම අමාරුවෙන් දුෂ්කරව ආපු කෙනෙක් මම. තවමත් විශාල වීර්යයකින් තමයි හැම සාර්ථකත්වයක්ම ලබා ගන්නේ. විශාල වීර්යයකින්. එතකොට බාධා එනවා. කරදර එනවා. ඒ හැම වෙලාවකම මා හිතන්නේ මේකනම් අනිවාර්යයෙන්ම මගේ හිත ශක්තිමත්ද කියලා පරීක්ෂා කරන්නට ආපු විපත්තියක්මයි. කරදරයක්මයි. ප්‍රශ්නයක්මයි. මම නිවැරදි කරන්න ඕනේව නිවැරදි කරනවා. නේද? සමහර අය අස්ථානයේ කිසිම සම්බන්ධයක්වත් නැති දේවල් අපේ නමින් ප්‍රචාරය කරන අවස්ථා තියෙන්නේ. ඉතින් ඒ වෙලාවට අපි කෙලින්ම එක වෙනුවෙන් පෙනී හිටිනා නෑ. අපි මේක කියලා නෑ. අනේ ජනතාව බුද්ධිමත් ඕවා හරියට තේරුම් ගනි. ජනතාව බුද්ධිමත් නම් අපි මෙතන ඉඳීද? බහුතරයක් තවම ඉන්නේ බොහෝම පටු තැන්වල. ඒක තමයි යථාර්ථය. දකින ඕන එකක් ෂෙයා කරන, දකින ඕන එකක් YouTube එකෙත් තිබුණා කියා ඇත්තයි කියලා පිළිගන්න. දැන් දැක්කනේ පහුගිය ටිකේ නටපු නැටිල්ලක් මහරහතන් වහන්සේ කෙනෙක් පිරිනුවම් පානවා කියලා. දැන් ඊළඟට ආයෙත් උන්වහන්සේටයි ඒක වීඩියෝ එක දාපු මිනිස්සුන්ටයි බැන ආයෙත් නටනවා. කොච්චර මට පණිවුඩ ඊමේල් ආවද මේක ගැන මොකක්ද ඔබ වහන්සේගේ අදහස කියලා. නිශ්ශබ්දව හිටියේ. ඒ ඇයි? මිනිස්සු දකින දේවල් වලින් පුදුම කලබලයක් තියෙන්නේ. පුදුම කලබලයක්. කොහේ හරි දැක්කොත් මොකක් හරි එකක් සතියක් දෙකක් නටන්න පටන් ගන්නවා. ඔළුව නරක් වෙලා. ඉතින් ඇත්තටම ස්වාමීන් වහන්සේ කෙනෙක් රහත් වුණා හෝ රහත් වෙලා පිරිනුවම් පෑවා හෝ එවැනි දෙයකින් අපිටත් වෙන ප්‍රතිඵලය මොකක්ද? ඒ වගේ ඒවා මැජික් විදියට අපි පෙන්වන්න ඕනද? අපි කරන්න ඕන උන්වහන්සේ රහත් වෙලා නම් ඒක හොඳයි සාදු කියලා අනුමೋದන් වෙන එක එච්චරයි. ඒක මැජික් එකක් විදියට පෙන්න නටන්න දඟලන්න දෙයක් නෑ බෞද්ධයන්ට. බෞද්ධයන්ට ඒ වගේ පුදුම කලබල තියෙනවා. ඒ වගේ වයින් මේ බුදුදහමේ ගරුත්වය උඩට ගෙනියන්න දඟලන කෙනෙකු බවට පත් වෙන්න එපා. ඒ ස්වාමීන් වහන්සේ ඇත්තටම පිරිනුවම් පෑවා වුණත්, උන්වහන්සේ මැජික් එකක් කරලා පෙන්නනවා වුණත්, උන්වහන්සේ ධානයකට සමවැදිලා ඒක පෙන්නනවා අපිට මොකටද ඒක? ඉගෙන ගන්න දෙයක් තියෙනවා නම්, අවබෝධ කරගන්න දෙයක් තියෙනවා නම් දෙයක් අවබෝධ කරගන්න. ඉගෙන ගන්න.
ආදර්ශයක් ගන්න. කලබල වෙන්න එපා. හැබැයි ඔබ අප තේරුම් ගන්න ඕන අපේ ගමන සම්පූර්ණයෙන්ම තියෙන්නේ අපි මතයි කියන එක. අනුන් මත නෙමෙයි. අනුන් මත නෙමෙයි. ලාභ, අලාභ, නිന്ദා, ප්‍රශංසා, කීර්තිය, අපකීර්තිය, සැප, දුක මේ කියන ධර්ම අපේ ජීවිතේ එනවා. ඒක මිය යන මොහොත දක්වා අපි රහත් වුණා කියමුකෝ මේ ආත්මේ. පිරිනුවම් පාන මොහොත දක්වාම ඔය ධර්ම ටික අපිට මුණ දෙන්න වෙනවා. පිරිනුවම් පාන මොහොත දක්වාම. ලාභාලාභ එන්නේ නැද්ද? නිന്ദා ප්‍රශංසා එන්නේ නැද්ද? රහතන් වහන්සේ කෙනෙක් විදියට වැඩ ඉඳිද්දි එන ටික එනවා. ඒ වයින් අලුත් කර්ම ශක්තියින් රැස්වීමක් වෙන්නේ නැහැ. අපි නම් නිന്ദා කරන අයත් එක්ක තරහ අරගෙන ප්‍රශංසා කරන අයත් එක්ක මහා ආදරයක් ප්‍රේමයක් හැඟීමක් ඇති කරගෙන ඇලි ඇලි ගැටි ගැටි තව ටිකක් හදා ගන්නවනේ. උතුම් බුදුරජාණන් වහන්සේලා මහරහතන් වහන්සේලා ඒ හැම දෙයක් දෙසම සමසිතින් බලලා අතහැරනවා. එතෙන්ට හිත හදන්න තමයි අපි පුහුණු වෙන්නේ මේ. හැබැයි අපි තේරුම් ගන්න ඕන පුළුවන් තරම් විපත්ති වෙලාවල් වලදී කලබල නොවී ඉන්න. කලබල වුණොත් විපත්තිය දෙගුණයක් වෙනවා. කරදරකාරී අවාසනාවන්ත වෙලාවල් වලදී කලබල වුණොත් නම් මතක තියාගන්න ඒක දෙගුණයක් වෙනවා. ඔබ විපත්තිදායක කාලයක් නම් ගත කරන්නේ පුදුම සිහි කල්පනාවකින් වැඩ කරන කෙනෙක් වෙන්න. කලබල නම් වෙන්න එපා. මොකද විපත්තිදායක වෙලාවල් වලදී අපි කියන්නේ ස්ට්‍රෙස් වෙනවා. අපි මනස යම්කිසි ආකාරයකට ව්‍යාකූල තත්ත්වයක් හදා ගන්නවා. ඒ ව්‍යාකූල තත්ත්වයේ ඉඳන් තව තීරණ ගන්නවා. තව තීරණ එක උඩ එක තීරණ ගන්නවා. ඒ ඔක්කොම තව අලුත් විපත්ති බවට පත් වෙනවා. ඒ හින්දා විපත්ති වෙලාවල් එනවා. ඒ වෙලාවල් වලදී ඒ කාලවලදී පුළුවන් තරම් කලබල නොවී ඉන්න උත්සාහ කරන්න. එතකොට ඔබට ඒ අමාරු වෙලාව පියමන් කරගන්න අවශ්‍ය කරන පසුබිම හැදෙනවා. පදනම හැදෙනවා. ඒ අමාරු වෙලාව පියමන් කරගන්න. මොකද සමහර වෙලාවල් වල අපිට යන්න බෑ ඉස්සරහට. බොහෝම නිදහස් සමහර වෙලාවල් තියෙන සමහර දේවල් දිහා බලන් ඉන්න විතරයි තියෙන්නේ නම්‍යශීලීව. ඒ මද විවේකය පාඩුවක් වෙන්නේ නැහැ. මොකද විපත්ති කාලේ කියන එක නවතින්නේ සම්පත්ති කාලෙකුත් උදා කරලා. සෑම විපත්තියක් ඇතුළෙම සම්පත්තියකුත් එනවා. විපත්ති සම්පත්ති බවට පත් කරගන්නට විපත් සැපත් බවට පත් කරගන්නට අපි ඥානවන්තව ඒ විපත් එක්ක එන පණිවුඩය අවබෝධ කරගත යුත්තේ. ඒ තුලින් ලැබෙන ඥානය අපි ගන්න ඕන අපිට. ඒකයි භාග්‍යවතුන් වහන්සේ මේ ගාථා ධර්මයේ තුල අපිට අවධාරණය කරන්නේ. විපතෙහිදී නොසැලෙන සිතක් තියෙනවා නම් එයා කීර්තිමත් කෙනෙක් වෙනවා. යසස් ඇත්තෙක් වෙනවා කියලා. එතෙන්ට වීරිය කරන්න. එතෙන්ට වීරිය කරන්න. විපත්තිදායක වෙලාවල් වලදී ඔබ නොසැලී ඉන්න, හිත ශක්තිමත්ව ඉන්න. අපි කියන්නේ ඔළුව කෙලින් තියන් ඉන්න කියලා. ඔබට ශක්තිය ඔබ හදාගත්තු ගමන් ඔබගේ කීර්තිය ලෝකයේ තුල සමාජය තුල පැතිරෙනවා. මේ විශ්වය ඔබ දකින්න පටන් ගන්නවා. එහින්දා ඔබ ඔක්කොම හොඳට තියෙන වෙලාවේදී සංයමයෙන් ඉඳීම නෙමෙයි. හැමදේම නරක විදියට යන වෙලාවේදී සංයමයෙන් ඉන්න. හැමදේම ඊටාම අවාසනාවන්ත විදියට කරකිනවා කියලා පේන වෙලාවේදී සංයමයෙන් ඉන්න.
මොකද විපත්තිදායක වෙලාවල් එක ක්‍රයිසිස් එකක්. ඒ වෙලාවල් වලදී අපි තීරණ ගන්න හොඳ නැහැ. තීරණ ගන්න හොඳ නැහැ. නිගමන වලට වෙන්න හොඳ නැහැ. කරන නොකරන දේවල් ගැන අන්තිම කතාව පවත්වන්න හොඳ නැහැ. මේ ගත වෙමින් තිබෙන්නේ ඒ වගේ කාලයක්. බොහෝ තැන්වල විපත්ති කරදර ලංකාවෙත් වයෝවෘද්ධ අය, තරුණ අය, ගර්භණී මාතාවෝ ජීවිත දෙක එක විට මේ යමින් තිබෙනවා. අසල්වැසි ಭಾರತය, ලෝකයේ බොහෝ රටවල්, බටහිර යුරෝපයේ බොහෝ රටවල් වල මහ විපත්ති වලට මිනිස්සු ගොදුරු වෙමින් තිබෙනවා. මේ වෙලාවේ අපි කලබල වුණොත්, කලබලේ වැඩි තරමටම අපි විපතකදී මේ වගේ අවාසනාවන්ත කාලයකදී හැසිරෙන්න හොඳ නැති විදියට හැසිරෙන්න පුළුවන්. නොමනා විදියට හැසිරෙලා අපි තව විපත්තිය බරපතල කරගන්න පුළුවන්. ඒ නිසායි ඔබ හොඳ බෞද්ධයින් ලෙස විපතෙහිදී නොසැලෙන කෙනෙක් වෙන්න කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්නේ. ආපදාසු නවේදති කිව්වේ එකයි. විපතෙහිදී නොසැලෙන, කරදර කාලවලදී, ආපදාවලදී නොසැලෙන කෙනෙක් වෙන්න කියලා. මොකද ඔබ කලබල වුණා කියලත්, මම කලබල වුණා කියලත් ආපදාව අපිට ඕන තරම් ඉක්මනට වෙනස් වෙන්නේ නැහනේ. විපත්ති අපිට ඕන තරම් ඉක්මනට වෙනස් වෙන්නේ නැහනේ. දෙයක් සිද්ධ වුණාට පස්සේ ඒක අපස්සට හැරෙන්නේ නැහනේ එක සැරේට. එනිසා බුද්ධිමත් වෙමු නේද? බුද්ධිමත් වෙමු අපි. ප්‍රඥාවන්ත වෙමු. ඥානවන්තව අපි කටයුතු කරමු. ඊළඟට භාග්‍යවතුන් වහන්සේ අපිට දේශනා කරනවා ඔබ නොකඩ කොට වැඩ කරන්නා වූද. ඒ කියන්නේ අපි කරන වැඩ අචිද්ද වුත්ති. කියන්නේ කඩ නොකර කරගෙන යන්න ඕන. කඩ නොකර කරගෙන යන්න ඕන. දැන් මම ධර්මදේශනා ශ්‍රවණය කිරීම, මම ඒක දැන් අවුරුදු ගාණක් කඩ නොකර කරගෙන යනවා. මොන වැඩ තිබුණත් සැතපෙන්න කලින් යම් වෙලාවක් දවසේ කොයි වෙලාවෙ හරි දවස නිමා කරන්නට පෙර ධර්ම ශ්‍රවණය කරනවා. ඒ නිසා මම සෑම ස්වාමීන් වහන්සේ කෙනෙකුගේම දේශනා ශ්‍රවණය කරනවා. ඉනිකන ගන්නවා. විශේෂයෙන්ම අපේ පැරණි අපවත් වී වදාළ පැරණි උතුමන් වහන්සේලාගේ පැරණි දේශනා තියෙන ඔය ගුරුංගවිදුලි සංස්ථාවේ එහෙම ගියපුවා. ඒවා හොය හොය ශ්‍රවණය කරනවා. ඒක කඩ නොකරම කරනවා. මට තේරෙනවා ඒ නිසාම මගේ ධර්මඥානය කොච්චර පුළුල් වෙනවද කියලා. ඒ විතරක් නෙමෙයි, මගේ හිතට කොච්චර ලොකු පණිවුඩ ලැබෙනවද, මොනතරම් මගේ ආධ්‍යාත්මික ගමන නිවැරදි කරගන්නට උපදෙස් හම්බෙනවද. ඔය බණ කියනවට වඩා බණ අහනකොට පුදුම වටින දේවල් අවබෝධ වෙනවා. හොඳට අහන් ඉන්නකොට මම ඒ කරන දේවල් කඩ නොකර කරගෙන යන්න කොච්චර වැඩ තිබුණත් උත්සාහ කරන කෙනෙක්. මම ඔබටත් යෝජනා කරනවා. කරන දේවල් කඩ නොකර කරගෙන යන්න ඔබත් උත්සාහ කරා. ඉගෙන ගන්න කටයුතුත් එහෙමයි. පාඩම් කටයුතුත් එහෙමයි. අනිකුත් මම කරන ශිෂ්‍යයින් හදන එක, ඒ ශිෂ්‍යයින් වහන්සේලාට උපකාරවත් වෙන එක, රටට සමාජයට මිනිස්සුන්ට යම් කිසි උපකාරයක් තියෙනවා නම් ඒ කටයුතු ඒවා කැඩෙන්න දෙන්නේ නැහැ. කොහොම හරි චූටි දෙයක් හරි කරගෙන යන පින්කම් වල, කරගෙන යන යහපත් කටයුතු වල පොඩි දෙයක් හරි අන්තිම අමාරු කාලෙත් කරගෙන යන්න ඕන. කඩ නොකර කරන එක. ඒ කිව්වේ යම් කිසි දෙයක
අඛණ්ඩ භාවය ඇතුලේ තමයි ඒකේ උපරිම ප්‍රතිඵලය ලබන්න පුළුවන් වෙන්නේ. ඒකයි මේ බුදුරජාණන් වහන්සේ අපිට අවධාරණය කරන්නේ. කරන දෙයක් කැඩෙන්න දෙන්නේ නැතුව දිගටම කරගෙන යන අචිද්ද වුත්ති. බලන්න කොච්චර ලස්සන කන්සෙප්ට් එකක්ද ඒක. සංකල්පයක්ද. කොච්චර ලස්සනද ඒක. කොච්චර වටින ඉගැන්වීමක්ද. මේවා ඉතින් බටහිර ලෝකයේ කෙනෙක් ඉංග්‍රීසියෙන් කිව්වනම් එහෙම මේ ධර්ම කරුණු ටික ඉංග්‍රීසි වචන 5කින් විතර කිව්වනම් එහෙම ලෝකෙ මිනිස්සෝ මේ පුදුම තරම් අවදිමත් වෙලා ඒවා මහා විස්මිත එයාගේ සොයා ගැනීම ලෙස එයාව අගය කරනවා. මේ අපේ භාග්‍යවතුන් වහන්සේ අවුරුදු 2500කට කලින් උන්වහන්සේගේ උතුම් බුදුනුවණින් අපේ ජීවිත ගොඩනගා ගන්න ඕන හැම දෙයක්ම අවබෝධ කරා. අවාසනාවකට මේ කරුණු තාම භාග්‍යවතුන් වහන්සේගේ දේශනා ලෙස ඉංග්‍රීසි ආදී වෙනත් භාෂාවලින් ලෝකය තුල සාකච්ඡා වෙන ප්‍රමාණය මදි තාම. මේව භාග්‍යවතුන් වහන්සේගේ දේවල් ලෙස දේශනා ලෙස. ඒක හරිම අභාග්‍ය සම්පන්න දෙයක්. නමුත් ඒ සඳහා උත්සාහ කරන උතුමන් වහන්සේලා බටහිර ලෝකේ යුරෝපයේ මේ අග්නිදිග ඈත පෙරදිග ආදී රටවල් වල වැඩ ඉඳගෙන විශාල මෙහෙවරක් කරන ඒ රටේ භාෂාවෙන් මේ දේවල් sannivedanaya කරන උතුමින් වහන්සේලා ඉන්නවා. එහින්දා ඔබ අවබෝධ කරගන්න මේවා හරි වටින දේවල්. මේවා බොහෝ ලෝකවාසීන් දැන් තමයි දන්නේ. ඔවුන්ට මේවා ටික වැටහෙන්නේ. මේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ බලන්න මේ වදාළ කරුණු දැන් එකින් එක අපි මේ සාකච්ඡා කරපු කරුණු ටික ගත්තා. දැන් වීර්ය, ඊළඟට කම්මැලි නැතිකම, ඊළඟට ඒ කම්මැලි නැතිකමෙන් ගමන යද්දී ඊළඟ එකට සම්බන්ධ වෙනවා. මොකද්ද? විපත්ති එනවා. අන්න ඒ වෙයිදී කලබල වෙන්නේ නැතිකම. හොඳට හිත එකඟව තියාගන්න එක. ඊළඟට බලන්න නොකඩ කොට වැඩ කරන්නා වූ. ඒ කියන්නේ කරන වැඩේ අඛණ්ඩව කරගෙන යන කෙනෙක් වීම. කියන්නේ කොහොමද කෙනෙක් සක්සස් වෙන්නේ කියන එක ගැනනේ. කොහොමද කෙනෙක් මේ ජීවිතේ උඩටම යන්නේ කියන එක ගැන හිතනවා නම් කොච්චර වටින මඟ පෙන්වීමද. ඔය අපි බොහෝ විට අසාර්ථක යම් දේවල් වල අන් කිසිවක් නිසා නෙමෙයි. අපි ඉතින් හොඳට උත්සව තියලා රැස් කාලා අඬබෙර ගහලා පටන් ගත්තට මොකද? අපේ ගොඩාක් තියෙන ඉතින් ඒ ආරම්භක චිත්‍රපටිය විතරයි. ඒ ප්‍රදර්ශනයෙන් පස්සේ අඛණ්ඩ නැහැනේ. ඒ ආරම්භක ප්‍රදර්ශනයේ ගොඩාක් අය හොඳට කරනවා. ඉහලින්ම සරසර මගුල් බෙර ගහලා නටලා වන්නම් නටලා ඔක්කොම කරලා කරන්න තියෙන ඔක්කොම ටික කරලා පෙන්නනවා අපිට. හැබැයි එතනින් පස්සේ මේ මිනිස්සයා ඒ ක්‍රියාවේ අඛණ්ඩව යෙදෙන්නේ නැහැ. විවාහ ජීවිතයට ඇතුල් වුණා. ව්‍යාපාර පටන් ගත්තා. ඉගෙන ගන්න දරුවෝ ඒ අධ්‍යාපන කටයුතු වලට බොහොම උනන්දුවෙන් උද්‍යෝගයෙන් පටන් ගත්තත් ගොඩක් අය අඛණ්ඩව කරන්නේ. ඒකයි ඒගොල්ලෝ සාර්ථක නොවෙන්නේ. ඒක දෙයියන්ගේ බුදුන්ගේ ප්‍රශ්නයක් නෙමෙයි. ඒක අදහන ආගමේ ප්‍රශ්නයක් නෙමෙයි. ඒ තියෙන්නේ තමන් පටන් ගත්තු ක්‍රියාවේ අඛණ්ඩව යන්නේ නැතුව සාර්ථකත්වයක් එන්නේ නැති එක. ඒක අවබෝධ කරගන්න. ඕන දෙයක් අඛණ්ඩ වුණොත් තමයි එක තැනකදී ඉහළම ඵලයක් ලබන්නේ අපි. ඉහළම ඵලයක්. ධර්ම පුහුණුව වේවා, අධ්‍යාපනය වේවා අඛණ්ඩ වෙන්න ඕන. කරන දේ. නැත්තම් ඒ කරන දේ අඛණ්ඩව පිළිවෙලට කරේ නැතොත් හැමදාම එකම තැන ඉඳී. හැමදාම එක තැන ඉඳීනේ. අර උණුබත් කාපු කැමුණු කුමාරයා දිහා බලලා දුප්පත් අම්මා කෙනෙක් කිව්වලුනේ නේද? මේකත් හරියට ඒ කියන්නේ ඒ ඉන්නේ ගැමුණු කුමාරයා කියලා දන්නේ නෑලු.
කිව්වලු මේකත් හරියට ගැමුණු කුමාරයා යුද්ධ කරනවා වගේ කියලා. ඒකෙන්ලුනේ එතුමා පාඩම ඉගෙන ගත්තා කියන්නේ මේ යුද්ධෙට පිළිවෙලකට අඛණ්ඩව යන ගමනේ යන්න ඕන කියලා. දැන් මේ රටවල් ලෝකේ සාර්ථක වෙච්ච මිනිස්සු බොහෝ දෙනෙක් එහෙම පිළිවෙලට අඛණ්ඩව යන ගමනක තමයි ලෞකික සාර්ථකත්වය ලබාගෙන තියෙන්නේ. අඛණ්ඩව පිළිවෙලකට ගිහිලා ආධ්‍යාත්මික ජයග්‍රහණ ලැබපු උත්තමයෝ හැම කෙනෙක්ම අඛණ්ඩව තමන් කරපු ඒ උතුම් පුහුණුව අඛණ්ඩව කරගෙන ගිහින් තියෙනවා. එතකොට තමයි ඒ උත්තමයෝ ලැබපු සාර්ථකත්වය ලැබලා තියෙන්නේ. අම්මෙක් වුණත් තාත්තෙක් වුණත් දුවදරුවෙක් වුණත් මම යෝජනා කරනවා ඇති කරගත්තේ එක යහගුණේද ඒක අඛණ්ඩව පවත්ව ගන්න. දැනට සිල්පද ඔක්කොම රැක ගන්න බෑ, එකයි කියමුකෝ රකින්න. ඒක අඛණ්ඩව රකින්නකෝ. ඒක කඩ නොකොට රැකගෙන යන්නකෝ. මම ඔබට සහතික වෙනවා තව එකක් රැක ගන්න අවශ්‍ය පදනම හැදෙනවා. හැබැයි අඛණ්ඩ වෙන්න ඕන. මොන හේතුව නිසාවත් කඩ නොකරන තත්ත්වෙට ඒ රකින්න දේ රකින්න ඕන. නේද? රකින්න දේ රකින්න ඕන. පුහුණු වෙන දේ පුහුණු වෙන්න ඕන. එහෙම නැතුව අපිට කීර්තිය, යසස, ප්‍රශංසා, අගය ලෝකෙන් පැතුවට වැඩක් නැහැ. අපි පටන් ගත්ත දේ ඒ තැන නන්නේ. කරපු දේ මග නම් ඉතින් අපි බැනුම් අහන එක අසාධාරණද? දැන් සමහර අම්මලා තාත්තලා වැඩි හිටියෝ අපිට බනින්නේ නැද්ද? නේද? වැඩි හිටියෝ අපිට බනින්නේ නැද්ද? පටන් ගත්තු වැඩ ඒ තැන දාලා තව වැඩ පටන් ගන්නවා කියලා. එක වැඩක්වත් ඉවර කරාද කියලා අපිට බැනපු අවස්ථා නැද්ද? මම නම් ඕන තරම් මගේ ලොකු සාහිනාංශකෙන් බැනුම් අහලා තියෙනවා. චූටි කාලේ ඉදරත් බැනුම් අහලා තියෙනවා. විශේෂයෙන් වැඩි කාලයක් මං ඉතින් අවුරුදු 30ක් දැන් සාසනේනේ. වැඩි කාලයක් ලොකු හාමුදුරුවරුන්ගෙන් බැනුම් අහලා තියෙනවා පටන් ගත්ත වැඩ මග අතෑරියා කියලා. ඒකෙන් දැන් ලබාගෙන තියෙන අවබෝධය තමයි කරන වැඩක උපරිම ප්‍රතිඵලය කරා යන්න නම් ඒක අඛණ්ඩව කරන්න ඕන කියන එක. ඒක අපේ ලොකු හාමුදුරුවලා පවා ඉගෙනගෙන තියෙන්නේ බුදුරජාණන් වහන්සේගෙන්. අචිද්ද බුද්ධි කියන එක නේ. නොකඩවා කිරීම කියන එක. නොකඩවා කිරීම කරන දේ. ඔබ අකමැති බැනුම් අහන්න. මම යෝජනා කරනවා ඔබ අන් අය ඔබට නොබනීවා දොස් නොනගාවා කියලා ප්‍රාර්ථනා කර ඉන්න එපා. ඔබ කරගෙන යන යහපත් වැඩ ටික අඛණ්ඩව කරගෙන යන්නකෝ. එතකොට දවසක ඔය බනින කටවල් වලින් ඔබ අගය කරන දවසක් එයි. කොච්චර බාධක ආවත් ඔබ කරගෙන යන කටයුතු වල වේගය අඩු කිරීමක්, නවතා දැමීමක්, අතහැර දැමීමක් කරන්න එපා. ඉන්න යහපත්කමේ දිගටම ඉන්න. කරන යහපත් දේවල් ටික දිගටම කරගෙන යන්න. අඛණ්ඩව කරන්න හොඳ නැත්තේ දැන්ට කරන මොනවද? නරක වැඩ ටික විතරයි. අකුසල් ටික විතරයි. අඛණ්ඩව කරන්න හොඳ නැත්තේ ඒවා විතරයි. අයහපත් දේවල් ආධ්‍යාත්මික ජීවිතයට හෝ ලෞකික ජීවිතයට අයහපතක් වෙන දේවල් නම් අඛණ්ඩව කරන්න එපා. යහපතක් වෙන දේවල් කරලා තියෙනවා නම් කරමින් ඉන්නම නම් ඒවා දිග්ගටම කරගෙන යන්න. දිග්ගටම. මොන බාධකේ ආවත් ඒ ටික කරන්න. යහපත් දේවල් ටික. හොඳ දේවල් ටිකනේ. උතුම් දේවල් ටික, උසස් දේවල් ටික කරගෙන යන්න. එතනින් ඔබ විශාල දියුණුවක් ඔබේ ජීවිතේ අනිවාර්යයෙන්ම නිස්සක වශයෙන්ම අත්විඳින්න පටන් ගන්නවා. ඊළඟ කාරණේ ඒ ගාථාවේ තථාගතයන් වහන්සේ දේශනා කරනවා මොකද්ද? මේධාවී
මේධාවී කිව්වේ නුවණැත්තෙක්. ඒ කියන්නේ ස්ථානෝචිත ප්‍රඥාව තියෙන කෙනෙක්. අපි කියන්නේ තැනට සුදුසු නුවණ කියලා. තැනට සුදුසු නුවණ තියෙන කෙනෙක් වෙන්න ඕන ඔබ. ඒ තැන්හි නුවණින් කටයුතු කරන්න ඕන. ස්ථානෝචිත ප්‍රඥාවෙන් යුක්තව ඔබ කටයුතු කරනවා නම් ඔබගේ කීර්තිය පැතිරෙනවා. සමහර විට මුලින් ඔබට කියන්න පුළුවන් ඔබ ස්ථානෝචිත ප්‍රඥාවකින් කටයුතු කරනකොට කට්ටයෙක් වගේ කියලා. කපටියෙක් වගේ කියලා. ඒ මොකද ඒ කියන්නේ අපි තැනට සුදුසු ඥානය පාවිච්චි කරනකොට කෙනෙකුට හිතෙන්නේ ඒක කට්ටකමක්, කපටි ගතියක්, කනින් ඕක එහෙම හිතෙන්න පුළුවන්. ඒ ගැන වද වෙන්න එපා. වද වෙන්න ඕන ඔබ කපටිකමින් අනුන්ගේ දේ කඩා වඩා ගන්නවා නම් ඒක වැරදි. අනුන්ව මුලා කරනවා නම් ඒක වැරදි. අනුන්ට අයහපතක් වැරද්දක් කරනවා නම් වැරදි. හැබැයි ඔබ ඔබේ ආධ්‍යාත්මයයි ඔබ ඔබේ මේ ලෞකික ජීවිතයයි දෙකම පිරිහෙන්න දෙන්නේ නැතුව යම් කිසි තැනකින් ගැලවිලා යනවා නම් ඉතින් එවැනි දෙයක් කවුරු කපටිකමක් හෝ හරි කට්ට විදියට ගැලවිලා ගියා නේද කියලා කවුරු හිතුවත් ප්‍රශ්නයක් නැහැ. ඒක ඒගොල්ලොන්ට හිතා ගන්න දෙන්න. ඔබ කරලා තියෙන්නේ අත්හිත පරහිත. Tamanටත් යහපතක් වෙන අනුන්ටත් යහපතක් වෙන දේ. එතකොට ඔබ වද වෙන්න ඕනේ නැහැ. ඒකත් තේරෙන්නේ කපටිකම් කියලා නම් ඉතින් මොකද කරන්නේ? ඒ කියන්නේ ඒගොල්ලෝ ආසැත් එතකොට අපි හරක් වගේ ඉන්නවට. අබමල් රේණුවක්වත් මොලේ නැතුව ඉන්නවට තමයි ඒගොල්ලෝ ආසැත් ඉතින්. ඒක එක්කෙනාගේ ආසාවල් සපුරන්න නෙවෙයි අපි මේ ලෝකේ ජීවත් වෙන්නේ. අපි බලන්න ඕන යම් කිසි විදියකට හොඳට ඇස් දෙක හැරලා බලනකොට පේනවා නම් මේක හින්දා වෙන්නේ නරකක්. මටත් නරකක්. අනිත් අයටත් නරකක්. ඉතින් මේකෙන් අයින් වෙන්න ඕන. ඉතින් මේ වෙලාවේදී උත්තරේ පැනලා දුවන එක නම් දුවන්න ඕනේ. එච්චරයි. ඒ වෙලාවේදී උත්තරේ මග ඇරීම නම් මග ඇරලා දාන්න ඕනේ. මොකද ඒ නුවණ ඒ වෙලාවේ යොදවල වැඩ කරේ නැතොත් අනුවණෙක් විදියට ඒ නොහැසිරිය යුතු තැන හැසිරෙමින් හිටියොත් නොකල යුතු දේ කරමින් හිටියොත් නොකිව යුතු දේ දිගටම අනුවණෙක් විදියට කියවමින් හිටියොත් ලොකු විපත්තික් වෙයි. එතකොට ඔබට ලොකු ප්‍රශංසා කර ඉඳපු අය ඔබ විපතට වැටුණට පස්සේ මතක තියාගන්න පැත්ත බලන්නේ නැති බව. හිමින්ම ඔබගෙන් අයින් වෙලා යන බව. හැබැයි ඔබ තැනට සුදුසු නුවණින් වැඩ කරගෙන යනවා නම් ටික කාලයක් සමහරු කියයි එයා කට්ටයි වගේ. එයා හැමතිස්සෙම එයාත් රැකෙන විදියට තමයි වැඩ කරන්නේ වගේ. ඔයගේ දේවල් කියයි. කලබල වෙන්න එපා. ඒක මිනිස්සුන්ගේ හැටි. මිනිස්සුන්ට පේන්නේ වගේ තමයි. හැබැයි පසු දවසක ඒගොල්ලොම කියයි නෑ එයා ඒ වෙලාවේ එහෙම හැසිරිච්ච හින්දා තමයි එයාත් බේරුනේ. අද එයා ඉන්න තැන ඉන්නෙත් කියලා. එඳ ස්ථානෝචිත ප්‍රඥාවෙන් වැඩ කරද්දී හැමතිස්සෙම ප්‍රශංසායි කියලා නම් බලාපොරොත්තු වෙන්න එපා. කීයටවත් බලාපොරොත්තු වෙන්න එපා. කීයටවත් බලාපොරොත්තු වෙන්න එපා. මිනිසුන්ට පේන්නෙම හරහට ඕක. හරහටමයි පේන්නේ. හිතෙන්නෙම කට්ටයි කියලා. නේද? හිතෙන්නෙම මේ අපි කපටිකම් කරනවා කියලා. ඒ නිසා ඔබ ඒක කාලයට බාර දෙන්න. මිනිස්සුන්ගේ සිතුවිලි කොහොමද මොකද වෙන්නේ කියන්නේ. ඔබ දිගටම තැනට සුදුසු නුවණ පාවිච්චි කරන්න. ඒ තැන්වල කොයි විදියටද කටයුතු කරන්න ඕන, කොයි විදියටද කටයුතු නොකරන්න ඕන, කොහොම හැසිරුණොත්ද හොඳ, කොහොම හැසිරුණොත්ද නරක, කොයි විදියට කතා කළොත්ද ගැලපෙන්නේ, මොන වචන කිව්වොත්ද ගැලපෙන්නේ, මොන වචන කිව්වොත්ද ගැලපෙන්නේ නැත්තේ, ඔබ ඒ ටික ගැන වග වෙන්නකෝ. ඔබ ඔබේ ගමන යන්න. මොකද
ඔක්කොගෙම හිත් හද මේ අපේ ගමන යන්න බෑ. අපේ අරමුණු සපුර ගන්න බෑ. අපි බුදුහාමුදුරුවෝ කියපු විදියට යමු. බුදුහාමුදුරුවෝ කියපු විදියට හැමෝම ආස නැහැ. හැමෝම ආස නැහැ. මේ බෞද්ධයෝ ආසත් නැහැ. බෞද්ධයෝ ආසත් බුදුහාමුදුරුවෝ කියපුවා හරි තමන්ට වාසි විදියට විතරක් අර්ථකථනය වෙනවා නම්. මම දැක්කා පහුගිය දවසක අපි දැම්ම අර මේ කාලේ මහා මේ වසංගතයේ මැද්දේ ඛේදනීය ගැටුමක් යනවනේ ඊශ්‍රායලේ පලස්තීනේ. දැන් ඔය රණ්ඩු කරන යුද වදින අය ගැටෙන අය දෙපැත්තෙම හොඳයි නරකයි දෙකම තියෙනවනේ. ඒ හොඳයි නරකයි දෙකම එක්කනේ ඔය කවුරුත් ගැටෙන්නේ. එතකොට අපිට අමුතුවෙන් පලස්තීනි පැත්ත ගන්නටවත් ඊශ්‍රායලේ පැත්ත ගන්නටවත් එහෙම එකක් නැහැ. අපි බුද්ධ පුතුන් තුල හුවමාරු කරා බුදුහාමුදුරුවන්ගේ පණිවුඩයක්. මොකක්ද? නහි වේරේන වේරානි. වෛරෙන් වෛරේ නොසන්සිතේ. ඒ ගාථා ධර්මයේ තියෙන අර්ථය සටහන් කරලා පුංචි පෝස්ට් එකක් දැම්මා. මම දැක්කා බෞද්ධ මිනිස්සුත්නේ එතනදී ගන්න ඒක බුදුහාමුදුරුවන්ටත් වැරදිලා වගේ. බුදුහාමුදුරුවන්ටත් වැරදිලා වගේ. ඒකයි මම ඔබට කිව්වේ මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මෙත් මිනිස්සු Tamanට වාසි නම් විතරයි ගන්නෙ. තමන්ගේ අදහසට එකඟ වෙනවා නම් විතරයි ගන්නෙ. බුදුහාමුදුරුවරු ලෝකෙට ධර්ම කරුණු කියලා තියෙන්නේ මිනිස්සුන්ගේ හිතට ගැලපෙන විදියට නෙමෙයි. මිනිස්සු දුකින් නිදහස් වෙන විදියට. මිනිස්සුන්ගේ හිතට ගැලපෙන විදියට අනුව බණ කියන්න බුදුවරු ඕනද? භාග්‍යවතුන් වහන්සේ කෙනෙක් මෙච්චර පාරමී පුරලා මෙච්චර උතුම් සාමාන්‍ය මිනිස්සුන්ට තේරෙන්නේ නැති ධර්මයක් අවබෝධ කරගන්න ඕනද? ඒ නිසා මම ඔබට යෝජනා කරනවා බුදුරජාණන් වහන්සේගේ දහම් පදයක් මේ ලෝකෙ මිනිස්සු ගන්නේ තමන්ටනේ. තමන්ට ඕන විදියට. ඒක තමයි යථාර්ථය. ඒ නිසා හැම තිස්සෙම ඔබ බලන්ට ඔබ භාග්‍යවතුන් වහන්සේ වදාළේ යම් අර්ථයකින්ද අන්න ඒ අර්ථයෙන් මම කරන දේ හරිද? එච්චරයි. මම මේ හිතන විදිය හරිද? මේ ලෝකෙට මේ විදිය ගැලපෙනවද? මේ ලෝකේ යහපත් තැනක් වෙයිද භාග්‍යවතුන් වහන්සේ වදාළ විදියට මෙහෙම හැසිරුණොත්? අපි බලන්න ඕන අපේ ශාස්ත්‍රවරයා කොයි විදියටද අපිට මඟ පෙන්නලා තියෙන්නේ. මොකද ශාස්ත්‍රවරයා ගැන ශ්‍රද්ධාවෙන් මේ කටයුතු කරන්නේ අපි. මේ පුහුණුවේ යන්නේ. ඒ විදියට හිතන්න ඕන. ඒ විදියට හිතලා තමයි අපි හැඩ ගැහෙන්න ඕන. සාමාන්‍ය මිනිස්සු අපි කියන දේවල් වලින් හොඳයි කියනවද නරකයි කියනවද අපි තැනට සුදුසු නුවණින් වැඩ කරනවා දැකලා අගය කරනවද බනිනවද ඕවා හිතන්නවත් යන්න එපා. අවශ්‍ය නේද? අවශ්‍ය දෙයක් තියෙනවා නම් පැහැදිලි කරන්න එතනින් එහාට ඔබ වද වෙන්න එපා මිනිස්සු ගැන. පැහැදිලි කරන්න ඕන දේවල් පැහැදිලි කරන්න ඒ මිනිස්සු වෙනුවෙන් නෙමෙයි අනිත් අය ගැන හිතලා. දැන් සමහර දේවල් මමත් පැහැදිලි කරන අවස්ථා තියෙනවා. ඒ කතා කියන මිනිහා නිවැරදි කරන්න නෙමෙයි. ඒගොල්ලෝ නිවැරදි වෙන්නේ නැහනේ කවදාවත්. ඒගොල්ලන්ට ඕනෙත් නැහනේ. නමුත් අනිත් මිනිස්සු වැරද්දක් කරගන්න එක නවත්තා. සමහර ඒවා පැහැදිලි කරනවා. සබුද්ධිමත් වෙන්න. හොඳට සිහිනුවණින් හොඳට ස්ථානෝචිත ප්‍රඥාවෙන් කටයුතු කරන්න. මේ වෙලාවේ මේ වගේ වසංගත කාලෙක නම් අපි කවුරුත් එහෙම වෙන්න ඕන. මේ වෙලාවේ තැනට සුදුසු නුවණ නැති වුණොත්
අපේ ලොකු විපතකට මේ ලෝකය පත් කරගන්න පුළුවන්. තැනට සුදුසු නුවණ. ඒ නුවණින් අපි කටයුතු කරන අය වෙන්න ඕන. ඉතින් ඔබ ඊටාම හොඳින් එක ගාථාවයි මට කියලා දෙන්න පුළුවන් උනේ පැයක් නිමා වුණා. මේ කරුණු ටික අහන් හිටියා. ඒත් හොඳ කරුණු ධර්ම කරුණු රාශියක් නේ. ඔබ මේ සාකච්ඡාව ඇතුලේ ශ්‍රවණය කළා, ඉගෙන ගත්තා. ඉතින් අද දවසේ මේ ධර්මානුශාසනාව සිද්ධ කළේ ආදරණීය පියාණන් වහන්සේ කෙනෙකුගේ උතුම් ගුණ සිහිපත් කරලානේ. උතුම් ගුණ සිහිපත් කරලා දරුවෝ 3 දෙනෙක් හදපු වඩපු ආදරණීය තාත්තා අභාවයට පත්වන්නට යෙදුන අපේ බොරලැස් ගමුව පහු කරන කොටයි තියෙන වේරහැර ගංගාරාම පන්සල. අපි ඒ පන්සලටත් වැඩම කරලා තියෙනවා. අපි නිරන්තරයෙන් ඒ ගංගාරාම පාර කියන පාරේ ඒ රත්මලාන දෙසට වැඩම කරපු අවස්ථාවල වැඩම කරන්නේ. වේරහැර ගංගාරාම පාරේ අංක 15න් 1 නිවසේ ජීවත් වෙලා අභාවයට පත්වෙච්ච දොන් විජය ගුණසේකර ආදරණීය පියාණන් වහන්සේට එතුමා අභාවයට පත් වෙලා 3 මාසයක් ගත වෙන්නේ. ඒ ආදරණීය බිරිඳ ඒ මාතාව විනීතා ගුණසේකර මාතාව මූලික ස්ථානයේ තියාගෙන ලංකාවේ ජීවත් වෙන ශ්‍රීමාල් මං හිතන්නේ වැඩිමහල් පුතණුවන් වෙන්න ඕන. ඒ පුතණුවන් ඒ වගේම මට මේ පින්කමට නිතර දුරකථනයෙන් මාව සම්බන්ධ වෙමින් ඔස්ට්‍රේලියාවේ ඉඳලා කතා කරමින් මේ දේශනාව සඳහා තාත්තගේ අභාවය සිද්ධ වෙච්ච දවස්වලම 3 මාස පින්කමට දිනයක් දෙන්න හාමුදුරනේ කියලා බොහොම ගෞරවයෙන් ඉල්ලා සිටිමින් ඒ කටයුතු ඔක්කොම සංවිධානය කරපු ඒ චමිල් ගුණසේකර මහත්මාණන්, ඒ වගේම දිලිනි දියණිය සහ ඒ පවුලට එකතු වෙච්ච පුතණුවන් දුමාල්, පවුලට එකතු වෙච්ච දියණිය බුද්ධිනි, ඒ වගේම පුංචි මුණුබුරු මිනිබිරියෝ කීප දෙනෙකුත් ඉන්නවා. හිරුසි සංජනී සහ අමේලියා, ඒ මුණුබුරු මිනිබිරියන්, පුංචි ඥාති හිත මිත්‍රා දුවදරුවෝ, ඒ වගේම ඔබේ ඥාති හිත මිත්‍රාදීන් හැමෝම එකතු වෙලා මේ ධර්මානුශාසනාව, මේ ධර්ම දානමය පින්කම අද දවසේ සිද්ධ කරා. බොහෝ දෙනෙක් පොඩි දෙයක් හරි තමන්ගේ හිතට එකතු කරගන්න ඇති මේ කරුණු ටිකත් එක්ක කියලා මං විශ්වාස කරනවා. පැයක් පමණ වෙලා සජීවීව විශාල පිරිසක් අකණ්ඩව මේ දේශනාව අහගෙන හිටියා. ඔබට හිතෙනවා නම් මේ දේශනාව තව පිරිසකට ශ්‍රවණය කරන්නට සලසන්න ඔබට පුළුවන්. විශේෂයෙන්ම බුද්ධ පුතුන් YouTube නාලිකාවේ මේ දේශනා මාලාවම ශ්‍රවණය කරන්නට ඔබගේ යාළු එහෙලියන්, කල්යාණ මිතුරු මිතුරියන්ට ඒ පිළිබඳව දැනුවත් කරන්නට, ඒ ඇත්තොත් මේ කරුණු අසවන්ට, ඒ අයටත් පුංචි ඥානයක් හරි ලබා ගන්නට උදව් කරන්නට. තව බොහෝ දේශනා තියෙනවා. මගේ දේශනා විතරක් නෙමෙයි, උතුම් සායනහන්සල විශාල පිරිසක් දේශනාවන් පවත්වන. පුළුවන් වෙලාවට ඒවා අහන්න. ඒවා ධාරණය කරන්න. ධාරණය කරන ඒවා මෙනෙහි කරන්න. හිත හදාගන්න නේද? හිත හදාගන්න උත්සාහ කරන්න. එතකොටයි ඒ මියගිය සියලු දෙනාටමත්නේ, මියගිය සියලු දෙනාටමත් පින් සිද්ධ වෙන්නේ. ඉතින් ඒ දුවා දරුවෝ එකතු වෙලා හොඳ පින්කමක් අම්මත් එක්ක සිද්ධ කළේ. මම දන්නවා සාමාන්‍ය මට්ටමේ රට තිබුණා නම් ඔයත් ලොකු පින්කමක් කරලා ආදරණීය තාත්තට පින් අනුමෝදන් කරයි. ඒත් මේ පින්කම පුංචි පින්කමක් නෙමෙයි. දසදහස් සංඛ්‍යාත පිරිසකට බුද්ධ පුතුන් ඔස්සේ ධර්ම ශ්‍රවණය කරන්නට මේ අවස්ථාවක් සලසලා දුන්නා. ඒක ලොකු ආනිසංසදායක පින්කමක්. ඒ ආනිසංස ශක්තිය ඒ උතුම් ආදරණීය පියාණන් වහන්සේ අත්කර ගනිත්වා, සුවපත් වෙත්වා, සපවත් වෙත්වා. ඒ විජය ගුණසේකර පියාණන් ඇතුළු කොට ඔබගේ නමින් මියගිය සියලුම ඥාති හිත මිත්‍රාදීන් මේ පින් බෙලෙන් නිවන් දකිත්වා. ඒ වගේම මේ වසංගතය නිසා මියගිය සියලු දෙනාටමත් ඔබ බණ අහපු හැම දෙනාගේම නමින් මියගිය ඥාතීන්ටත් මේ පින් කුසල් බලයෙන් අමා මහ නිවනම අවබෝධ වේවා. සාදු සාදු සාදු. දෙවියෝ පින් අත් කරගනිත්වා. දෙවියන්ගේ ආශිර්වාදය, ආරක්ෂාව, බැල්ම ශක්තිය ඒ විනීතා ආදරණීය මාතාව ඇතුළු කොට ඒ දුවා දරුවන්ට, මුණුබුරු මිනිබිරියන්ට,
පින්කමට සම්බන්ධ වුණු ඥාති හිත මිත්‍රාදීන් හැමෝටමත් බුද්ධ පුතුන් ඔස්සේ මේ දේශනාව ශ්‍රවණය කරපු හැමෝටමත් දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා. ෆුජි සුගත සේනාසනේ කනගවා සුගත භාවනා මධ්‍යස්ථානය කියන සේනාසනයන්හි නිර්මාතෘ සහ එහි ආධිපත්‍ය හොබවන අපේ සහෝදර හුරුළුනිකවැය සුදම්ම සායින් වහන්සේ ඇතුළු සියලුම සායින් වහන්සලට බණහපු ලංකාවාසී ලෝකවාසී සියලු දෙනාටත් මේ වසංගතය නිසා දුක් විඳින පීඩා විඳින සියලු දෙනාටත් නිදුක් බව ලැබේවා, නිරෝගී බව ලැබේවා, සුවපත් බව ලැබේවා, චිරජීවනය ලැබේවා. සියලුම දෙවිවරු මේ පින්බෙලෙන් අමා මහ නිවනින් සැනසෙත්වා. සාදු සාදු සාදු. අවසාන වශයෙන් ඔබ අප හැම දෙනාට දෙවි දේවතාවුන්ට මියගිය ඒ ගුණසේකර පියාණන් ඇතුළු කොට සියලුම ඥාති හිත මිත්‍රාදීන්ටත් උපදින හැම ආත්මිකමක් මේ භවයේ පුරාමත් සත්පුරුෂ ඇසුර ලැබේවා, කල්යාණ මිත්‍ර ඇසුර ලැබේවා, සද්ධර්මයම අවබෝධ වේවා, උතුම් නිවනින් නිවී සැනසෙන්නට මේ පින් කුසල්ද පාරමී වේවා. සාදු සාදු සාදු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ශාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු මම් පරන්ති තී. හැම දිනාටම තුනුරුවන් සරණයි. සුවපත් වේවා.